right පුතේ ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය අද අපිට ඉවර කරන්න පුළුවන් මේක ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය දැන් සියලු දෙනාගේ සියලු වැඩ නවත්තන්ද මේක පුතේ කොටස් තුනක් යටතේ යනවා ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය ඉස්කෝලේ නෝනා කොයි විදියට කිව්වද කියන්නේ මම දන්නේ නැහැ මම බලාපොරොත්තු වෙනවා මේ පැමිණ සිටින පිරිස පැය දෙකම පන්තියේ රැඳේවි කියලා right ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය පුතේ මේ තියෙන්නේ ගෝලයක් ඔය තියෙන්නේ ගෝලයක් අපි මේක ගෝලය කරන්න මෙන්න මම පුතේ ඒක ත්‍රිමාන කරා ගෝලයක් හරි ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්නකොට පුතේ එකපාර මේක ගන්න බෑ මොකද මේකේ හැඩෙත් එක්ක අපිට කොටස් වලට වෙන් කරගන්න බෑ ඒක නිසා අපිට මේකේ මේ වැඩේ සාර්ථක කරගන්න උදව් කළා පුතේ මිනිස්සේ ඒ මිනිස්යාගේ නම තමයි ආකිමිඩිස් එයා ගන්නවා පුතේ ගෝලයක් හොඳින් මේක තේරුම් ගන්න ඉස්කෝලේ නෝනා උගන්වලා ඇති මේ වෙනකොට හරි ඒ නිසා ඔයාලට හොඳට අවබෝධ වෙලා ඇති පුතේ ආකිමිඩිස් කියන පුද්ගලයා එහෙම නැත්නම් මේ මිනිස්සයා ගන්නවා පුතේ ගෝලයක් අරන් ඒක දානවා පුතේ සිලින්ඩරයක් ඇතුළට මෙන්න මෙහෙම එයා මේක දානවා සිලින්ඩරයක් ඇතුළට හොඳින් බලා ගන්න පුතේ එයා මේක දානවා සිලින්ඩරයක් ඇතුළට ඒ සිලින්ඩරයේ අරය පුතේ ගෝලයේ අරයට සමානයි සිලින්ඩරයේ අරය ගෝලයේ අරයට සමානයි සිලින්ඩරයේ උස ගෝලයේ විස්කම්භයට සමානයි සිලින්ඩරයේ අරය ගෝලයේ අරයට සමානයි සිලින්ඩරයේ උස ගෝලයේ විස්කම්භයට සමානයි මම මෙතෙන්ට දාන්නම් පුතේ දෙකක් R කියලා දැන් මම කියපු එක තේරුම් ගන්න ගෝලයේ අරය සිලින්ඩරයේ අරයට සමානයි ගෝලයේ උස සිලින්ඩරයේ උසට සමානයි නැත්නම් ගෝලයේ විස්කම්භය සමානයි සිලින්ඩරයේ උසට මෙන්න මේ විදිහට ගත්ත ගෝලයේ අරයට සමාන ආරයක් ඇති ගෝලයේ විස්කම්භයට සමාන උසක් ඇති මෙන්න මේ සිලින්ඩරයට පුතේ එයා කියනවා පරිසිලින්ඩරය ගෝලයේ අරයට සමාන ආරයක් ඇති ගෝලයේ විස්කම්භයට සමාන උසක් ඇති කෙනෙකුට එයා කියනවා පරිසිලින්ඩරය මෙන්න මේ පරිසිලින්ඩරය එයා කියනවා මේ පරිසිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මේ පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගෝලයේ මුළු පෘෂ්ඨයට සමානයිලු පුතේ මොකක්ද කියන්නේ පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මම ඒක ලියන්නම් පරිසිලින්ඩරයේ එක වචනයක් පුතේ නැත්නම් කුණුහරුප ලියනවා පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙනවලු පුතේ ගෝලයේ මොන පෘෂ්ඨ වර්ගඵලයටද මුළු පෘෂ්ඨ වර්ගඵලයට සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයිලු ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලයට එහෙමනම් පුතේ මෙන්න මම සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගත්තා තේරුම් ගන්න හොඳට ගෝලයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය right බබා මේ ටික දෙකක් ඔයා දන්නවනේ මේ උස මේ ටික පුතේ මේ කොටස මේ වෘත්තයේ වටේ තියලා තියෙන්නේ අපි දන්නවා යමක් වෘත්තයක් වටේ සම්පූර්ණ වෙතිලා තියෙනවා නම් යමක් වෘත්තයක් වට අසම්පූර්ණ වෙතිලා තියෙනවා නම් මේ ටික සමානයි වෘත්තයේ මොන දියටද පුතේ පරිධියට එහෙනම් අපි මේකට කියනවා 2πr ඔකට කියනවා 2πr එහෙනම් පුතේ මෙයාගේ වර්ගඵලය සමානයි 2πr වැඩි කිරීම දෙකක් r එහෙනම් දෙවරක් දෙක හතරයි 5r ගෙන් වැඩි කළා r ගේ වර්ගය එහෙනම් චූටි මෙන්න ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි 4ක් 5r වර්ගය ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි 4ක් 5r වර්ගය හරි ඔයාලා ලියන්න කලින් අපි මෙහෙම ලියාගමු පුතේ ලියන්න
ලියන්න මෙහෙම මේක ලියන්න නෙමෙයි කිව්වේ මම කියන එක ලියන්න ගෝලයක අරයට සමාන අරයක් ඇති ගෝලයක අරයට සමාන අරයක් ඇති ගෝලයේ විශ්කම්භයට සමාන උසක් ඇති ගෝලයේ අරයට සමාන අරයක් ඇති ගෝලයේ විශ්කම්භයට සමාන උසක් ඇති විශ්කම්භයට සමාන උසක් ඇති සිලින්ඩරයක් පරිසිලින්ඩරයක් ලෙස හඳුන්වයි සිලින්ඩරයක් පරිසිලින්ඩරයක් ලෙස හඳුන්වයි සිලින්ඩරයක් පරිසිලින්ඩරයක් ලෙස හඳුන්වයි සිලින්ඩරයක් පරිසිලින්ඩරයක් ලෙස හඳුන්වයි එම පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 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 ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලයට සමාන බව ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලයට සමාන බව ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලයට සමාන බව සමාන බව ආකිමිඩිස් නම් ගණිතඥයා විසින් සොයා ගන්නා ලදී 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 පාඩමේ මුල් කොටස චූටි කොටසක් මිස් උනේ ඒ ටික ඕනනම් අද රැට රෙකෝඩින් එක වැටෙයි ඒක බලන්න එතකොට මුල් කොටස හදා ගන්න පුළුවන් ආකිමිඩිස් නම් ගණිතඥයා විසින් සොයා ගන්නා ලදී right දැන් ආපු එක්කෙනා අපේ මේ මාතෘකාව ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා ලියලා රූල් 5ක් ඉල තියලා මේ ටික ලියා ගන්න ඊට පස්සේ රෙකෝඩින් එකෙන් නෝට් එක අරන් ඒ නෝට් එක සම්පූර්ණ කරගන්න right දැන් මේක අඳ ගන්න පුතේ ඉක්මන් කරන්න ඉක්මනට ඇඳලා ඉවර වෙලා ඉවරයි කියන්නේ
තාම ඉවර නෑ. හරි සර්. හරි. මම මේ ටික මතනවා. ඊට පස්සේ ලියන්නකො පුතේ මම ඉස්සලා සූත්‍ර ටික ගොඩනගාගෙන ඊට පස්සේ ඉතුරු ටික කරන්න. එතකොට අපිට ලේසි. ලියන්න පුතේ අර්ධගෝලයක අර්ධගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය අර්ධගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය අර්ධගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය ඔබට ඉස්කෝලේ නෝනා මෙච්චර පැහැදිලි කිරීම කරන්න නැතුව ඇති ඔබට ඉගෙනම ඇති පුතේ මෙහෙම හිමින් උගන්වලා මේවා කවද්ද ඉවර කරන්න කියලා පුතේ මම ඉවර කරන්නේ නැතුව ඔයාලා විභාගයට આવු කිසිම අවුරුද්දක් නැහැ මේ අවුරුදු 20ටම ඒ නිසා මතක තියාගන්න ඒකේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ මම ගානට මේක ඉවර කරලා දෙන්නම් මේ විදිහටම ගිහින් හිමින් දැන් පුතේ මතක තියාගන්න අපි මේ පාඩම් වල මේ පාඩමේ තියරි කොටස් විතරයි පුතේ තාම ගණන් හදන්න පටන් ගත්තේ නැහැ මතක තියාගන්න හොඳට දැන් සමහර කෙනෙක් මේ ගණන් එක හදුවම පාඩම ඉවරද නෑ මේ තියරිය විතරයි තාම අපි පාස් පේපර්ස් වල අත තිබ්බේ නෑ පුතේ පාස් පේපර්ස් ටික ඊට පස්සේ එනවා ඊට පස්සේ තමයි අපි ගණන් හදන්නේ මේ තාමත් මේ ගැටලු හැදෙන්නේ කොහොමද සූත්‍ර හැදෙන්නේ කොහොමද මේවා සුළු කරගන්නේ කොහොමද අන්න ඒව යන්නේ පුතේ රයිට් ඒ හින්දා වැරදියට තේරුම් ගන්න එපා හොඳින් අහගෙන හොඳින් තේරුම් ගන්න නෝට් එක සම්පූර්ණ කරගන්න අර්ධගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය අර්ධගෝල වර්ග දෙකක් තියෙනවා පුතේ අර්ධගෝල වර්ග දෙකක් තියෙනවා එකක් තමයි පුතේ කුහර සහිත එකක් කුහර සහිත අනිත් එක්කෙනා කුහර රහිත එකක් කුහර සහිත අනිත් එක්කෙනා කුහර රහිත මම උදාහරණයක් ගන්නම් කුහර රහිත කුහර සහිත ඔයාලට මේක කිව්වහම තේරෙයි ටෙනිස් බෝලයක් දෙකට කපුවා කියලා හිතන්න ටෙනිස් බෝලයක් දෙකට කපුවහම මැද්දේ සිදුරක් නේද තියෙන්නේ පුතේ එතකොට මෙතන මොකුත් නැහැ එයාගේ පෘෂ්ඨයේ විදියට තියෙන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය විතරයි. එයාගේ තියෙන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය විතරයි පුතේ. හරි මැද සිදුරක් තියෙන්නේ. හැබැයි හිතන්න ඔයා බොහොම රවුමට තියෙන පැණිකොමඩු ගෙඩියක් කැපුවා කියලා. පැණිකොමඩු ගෙඩියක් කැපුවොත් ඔයාගේ ඇතුළට අත දාන්න බෑ. මෙතනත් මොකක්ද තියනවද පුතේ? මෙතනත් තියෙනවා පෘෂ්ඨයක් නේ. තේරුණාද මං කියපු එක? ටෙනිස් බෝලයක් නම් මැද සිදුරක් තියෙනවා. එතකොට වටේ පෘෂ්ඨය විතරයි තියෙන්නේ. හැබැයි මෙයාගේ වක්‍ර පෘෂ්ඨයට අමතරව මේ තියෙන්නේ මෙයාගේ වක්‍ර පෘෂ්ඨය. පුතේ මෙයාගේ වක්‍ර පෘෂ්ඨයට අමතරව මෙන්න මෙතන තියෙනවා පුතේ කොටසක් මෙන්න මෙතන තියෙනවා පුතේ තව මොනකාර පෘෂ්ඨයක්ද? වෘත්තාකාර පෘෂ්ඨයක්. මෙතන තියෙනවා පුතේ වෘත්තාකාර පෘෂ්ඨයක්. වෘත්තාකාර පෘෂ්ඨයක්. එතකොට මෙයාගේ තියෙන වක්‍ර පෘෂ්ඨය විතරයි. මෙයාගේ තියෙනවා පුතේ වක්‍ර පෘෂ්ඨයක් සහ වෘත්තාකාර පෘෂ්ඨයක්. එතකොට මේ දෙන්නගේ වර්ගඵල හැදෙන්නේ මෙහෙමයි පුතේ. මෙයාගේ වර්ගඵලය සමානයි 4ක් phi r වර්ගය කියන මුළු පෘෂ්ඨ වර්ගඵලය දෙකට බෙදිලා ඉතුරු වෙනවා 2ක් phi r වර්ගය. මෙන්න පුතේ මෙයාගේ වර්ගඵලය 2ක් phi r වර්ගය. හරි මෙයාගේ වක්‍ර පෘෂ්ඨයට වෘත්තාකාර පෘෂ්ඨයත් එකතු වෙනවා. මෙයාගේ වක්‍ර පෘෂ්ඨයට වෘත්තාකාර පෘෂ්ඨයත් එකතු වෙනවා. එහෙනම් වර්ගඵලය සමානයි 2ක් phi r වර්ගය. පුතේ මේ ටික 2ක් phi r වර්ගයනේ. 2ක් phi r වර්ගයට මේ උඩ ටික වෘත්තයක්නේ. ඒ කියන්නේ phi r වර්ගය 2ක් phi r වර්ගයට 1ක් phi r වර්ගය කියන්නේ 3ක් phi r වර්ගය. එහෙනම් සුදු පුතේ අර්ධගෝල වර්ග දෙකයි
එකක් කුහර සහිත එයා දෙකක් phi r වර්ගය එකක් කුහර රහිත එයා තුනක් phi r වර්ගය මේ කුහර සහිත එකට අපි තව නමක් කියනවා පුතේ ඝනාර්ධ ගෝල අපි කියනවා ඝනාර්ධ ගෝල right ගාගන්න නෝට් එකේ කීස් ගාලා ඔය විදිහට පැහැදිලි කරාට පස්සේ ඉතින් තවත් මොනවද බබා ඔයාලා ඉවර වෙනකම් මම මේ සද්ද බද්ද නැතුව ඉන්නේ හරි සර් right අපි යමු දැන් මීට වැඩි පෙර මුල් කාලේ තිබ්බ බෝඩ් එකේ අර පැහැදිලි ගතිය දැන් එච්චර නැහැ දැන් හරි ඒ වායේ ප්‍රශ්නත් විසඳිලා තියෙන්නේ අපිට එකපාරට නැහැට ගහින්න සිද්ධ වුණේ පටස් ගාලා දැන් ලියන්න ගානක් මෙන්න මෙහෙම පහත අරයන්ගෙන් යුත් ගෝලවල පහත අරයන්ගෙන් යුත් ගෝලවල මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න පහත අරයන්ගෙන් යුත් ගෝලවල මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න
හරි මේ බලන්න මම පළවෙනි එක ගන්නවා පුතේ අරය සමානයි 7ක් සෙන්ටිමීටර. දැන් මේක සුළු කිරීම විතරනේ තියෙන්නේ පුතේ මේ බලන්න. වර්ගඵලය සමානයි 4ක් phi r වර්ගය. එමනම් පුතේ 4යි phi වෙනුවට දැම්ම 7න් 22ක් r කියන්නේ 7ක් සෙන්ටිමීටර 7ක් සෙන්ටිමීටර. පුතේ මෙයාට මෙයා කපලා ගියා වැඩි කරන්න තියෙන්නේ 88යි 88 7න් 4කට 56න් අය දැම්මා 5ක් ඉතිරි 56යි 5යි 61යි वर्ग सेंटीमीटर 616යි මහ ලොකු වැඩක් නෙමෙයි නේද කරන්න තියෙන්නේ මම ගන්නවා පුතේ අරය සමානයි සෙන්ටිමීටර් 21යි එමනම් මම ගන්නවා වර්ගඵලය සමානයි 4ක් phi r වර්ගය පුතේ 4යි phi වෙනුවට 7න් 22යි r කියලා කියන්නේ පුතේ r වෙනුවට අපිට දැම්ම හැකි 21ක් නේ සෝරි 21ක් සෙන්ටිමීටර වැඩි කිරීම 21ක් සෙන්ටිමීටර පුතේ 7 වරක් 1යි 7 වරක් හරියටම 3ට කැපිලා යනවා 88යි 3 කිරීමක් තියෙන්නේ 3 වරකට 24න් 4 දැම්මා දෙකක් ඉතිරි 24යි 26යි ඒක වැඩි කරන්න පුතේ 21න් 1 වරක් 4යි 1 වරක් 6යි 1 වරක් 2යි දෙවරක් 4 8යි දෙවරක් 6 12න් 2 දැම්මා එකක් ඉතිරි දෙවරක් 2 4යි 1යි 5යි 4යි 14න් 4 දැම්මා එකක් ඉතිරි 5544යි මම ඔච්චරයි හදන්නේ බලන්න මට මේ ටික හදලා දෙන්න බෑ ඉක්මනටම හදපු එක්කෙනාට ලොකු තෑග්ගක් දෙනවා
හරි සර්. හරි. तो විනාඩියක් දෙමු අපි. සර් අන්තිම ගාන 10.5 නේ. 10.5 පුතේ. 10.5. ඇති. මේක බොහොම සරල වැඩක්. වර්ගඵලය සමානයි 4ක් r ගේ වර්ගය. පුතේ 4යි 5 වෙනුවට 7න් 22යි r කියන්නේ 14 වැඩි කිරීම 14 මම සෙන්ටිමීටර නොදා හදාගෙන යන්නම්. 7 වරක් 1යි 7 වරක් 2යි ඔයාලා දෙනවා පුතේ මෙතන 88ක් 88 2යි දෙවරක් කර 16යි ගන්න එකක් ඉතිරි 16යි 17යි. 4 වරක්යි 24න් 4 දැම්මා දෙකක් ඉතිරි 3 බිංදුව දැම්මා 3ක් ඉතිරි 4 වරක් එක 4යි 3යි 7යි. දෙවරක් කර 16න් හරි 4 වරක්යි 24න් 4 දැම්මා දෙකක් ඉතිරි 4 වරක් 28යි 2යි 3 බිංදුව දැම්මා 3ක් ඉතිරි හරි. 1 වරක් 6යි 1 වරක් 7යි 1 වරක් 1යි 4යි 6යි 14න් 2464යි 2464යි වර්ග සෙන්ටිමීටර පුතේ 11 වසරේ ළමයි සාමාන්‍ය සුළු කිරීම වර්ගඵලය සමානයි 4ක් 5r වර්ගය එමනම් 4ක් 5 වෙනුවට පුතේ 7න් 22ක් මම දැම්ම 28 වැඩි කිරීම 28 7 වරක් 1යි 7 වරක් 4යි එමනම් ඔයාට එනවා පුතේ 88ක් 88 4න් 4 වරකට 32න් 2 දැම්මා 3ක් ඉතිරි 32යි 3යි 35 4 වරකට 32න් 2 දැම්මා 3ක් ඉතිරි 4 වරකට 32යි 32යි 3යි 35යි ඒක 28න් 8 වරක් 2 16න් 6 දැම්මා එකක් ඉතිරි 8 වරක් 5 ඒක 41න් 1 දැම්මා 4ක් ඉතිරි 8 වරක් 3 24යි 4යි 28යි 8 වරක් 2 16න් 6 දැම්මා එකක් ඉතිරි 8 වරක් 5 ඒක 41න් 1 දැම්මා 4ක් ඉතිරි 24යි හරි දෙවරක් 2 4යි දෙවරක් 5 10න් බිංදුව දැම්මා එකක් ඉතිරි දෙවරක් 3 6යි 1යි 7යි 6යි 5යි 8යි 9යි 9856යි වර්ග සෙන්ටිමීටර අතවරක් 2 16න් දැම්මා එකක් ඉතිරි 8ක් 5 දෙකක 22න් දැම්මා 4ක් ඉතිරි 8 3 24 4යි 28යි දෙවරක් 2 4යි දෙවරක් 10යි දෙවරක් 2 4යි දෙවරක් 5 10න් දැම්මා එකක් ඉතිරි දෙවරක් 3 6යි 1යි 7යි පුතේ දශම ආපුවාම මොකද වෙන්නේ वर्गඵලය සමානයි 4ක් 5r වර්ගයේ හිතන්න එපා 4යි 5 වෙනුවට 7න් 22යි r පුතේ r වෙනුවට දාන්න 3.5 වැඩි කිරීම 3.5 7 වරක් 1යි හරියටම කැපෙනවා 0.5ට ඒක ඔයා දන්නවනේ එමනම් 88යි 88 වැඩි වෙන්න ඕන 0.5යි 5 වරක් 40න් බිංදුව දැම්මා 4ක් ඉතිරි 4යි 4යි 44යි
A44 A44 වැඩි වෙන්න ඕන 3.5න්. පස් වරක් 4 20න් බිඳුව දැම්මා දෙකක් ඉදිරි 20යි 2යි 22යි 3 වරක් 4 12න් 2 දැම්මා එකක් ඉදිරි 12යි 1යි 13යි බිඳුවයි 4යි 5යි 1යි. ඔයාට එනවා පුතේ 154ක් වර්ග සෙන්ටිමීටර්. ඊළඟ එක්කෙනාට යන්න ලැජ්ජයි මේවා සුළු කරගන්න බැයි නම් ඈ වර්ගඵලය සමානයි 4ක් phi r වර්ගයේ පුතේ 4ක් phi වෙනුවට 7න් 22ක් r කියන්නේ 10.5 වැඩි කිරීම 10.5 10.5 වැඩි කිරීම 10.5 එමනම් 7 වරක් 1යි හරියටම කැපෙනවා 1.5ට පුතේ 88යි 88 වැඩි කරන්න ඕන 1.5න් 88 වැඩි කරනවා 1.5න් පස්වරකට 40 බිඳුව දැම්මා 4ක් ඉතිරි පස්වරකට 44යි 44යි එක් වරක් 8යි එක් වරක් 8යි බිඳුවයි 12න් 2 දැම්මා එකක් ඉතිරි පාට එනවා 132ක් ඊට පස්සේ මේ 132 වැඩි කරන්න ඕන පුතේ 10.5න් පස්වරක් දෙක 10න් බිඳුව දැම්මා එකක් ඉතිරි පස්වරක් තුන 15යි 16න් දැම්මා එකක් ඉතිරි පස්වරක් 5යි 6යි පස්වරක් දෙක 10න් බිඳුව දැම්මා එකක් ඉතිරි පස්වරක් 3 15යි 1යි 16යි දැම්මා එකක් ඉතිරි හරි 10 දෙක 20න් බිඳුව දැම්මා දෙකක් ඉතිරි 10 3 30යි 2යි 32න් 2 දැම්මා 3ක් ඉතිරි 10 1 10යි 3යි 13යි බිඳුවයි 6යි 8යි දශමය අයින් කළා 1386යි 1386යි වර්ග සෙන්ටිමීටර් ආයෙ බලන්න ඩබල් චෙක් කරලා 88යි 4ක් 88යි 88 1.5 පස්වරකට 40 බිඳුව දැම්මා 4ක් ඉතිරි පස්වරකට 44 44 එක් වරක් 8යි එක් වරක් 8යි බිඳුවයි 4යි 8යි 12න් 2 දැම්මා එකක් ඉතිරි 13යි 132යි පුතේ 132 බිඳුවයි 15 පස්වරක 10න් බිඳුව දැම්මා එකක් ඉතිරි පස්වරක 15යි 16යි දැම්මා එකක් ඉතිරි පස්වරක 5යි 6යි දාර දෙක 20න් බිඳුව දැම්මා දෙකක් ඉතිරි දාර 3 30යි 2යි 32න් 2 දැම්මා 3ක් ඉතිරි හරි බිඳුවයි 6යි හරි 1386යි 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 ලියන්න පහත දැක්වෙන කුහර සහිත පහත දැක්වෙන කුහර සහිත අර්ධගෝලවල පහත දැක්වෙන කුහර සහිත අර්ධගෝලවල පෘෂ්ඨ වර්ගඵලය සොයන්න පහත දැක්වෙන කුහර අර්ධගෝලවල පෘෂ්ඨ වර්ගඵලය සොයන්න පහත දැක්වෙන කුහර අර්ධගෝලවල පෘෂ්ඨ වර්ගඵලය සොයන්න පහත දැක්වෙන කුහර අර්ධගෝලවල පෘෂ්ඨ වර්ගඵලය සොයන්න හරි පුතේ කුහර අර්ධගෝලවල පහත දැක්වෙන කුහර අර්ධගෝලවල කෙලින්ම කියනවා කුහර කියලා එහෙමනම් පුතේ කුහර අර්ධගෝලයක් නම් අපි දන්නවා මොකද්ද වෙන්න ඕනේ මෙන්න කුහර අර්ධගෝලයක් නම් පුතේ අපි කෙලින්ම ගන්න 2යි phi r වර්ගයක් දැන් අපි කට්ටියම හදාගෙන යම් පටපට ගාලා 2යි 7න් 22යි r කියන්නේ 4 වැඩි කිරීම 7 මේවා හුරු කරගන්න පුතේ 44යි 44 7න් 4ක් 4 28න් 8 දැම්මා දෙකක් ඉතිරි ඔයාට එනවා 308ක් පේනවද වැඩේ කුහර කියපු ගමන් 2යි phi r වර්ගය මනම් 2යි phi වෙනුවට 7න් 22යි r වෙනුවට 21 වැඩි කිරීම 21යි 7 වරක් 1යි 7 වරක් 3යි පුතේ 44යි 44 වැඩි වෙනවා 3ෙන් 3 වරක් 4 12න් 2 දැම්මා එකක් ඉතිරි 3 වරක් 4 12යි 1යි 13යි ඊට පස්සේ වැඩි වෙනවා 1 වරක් 2යි 1 වරක් 3යි 1 වරක් 1යි
දෙවරක් දෙක හතරයි දෙවරක් තුන හයයි දෙවරක් එක දෙකයි දෙකයි හතයි හතයි 2762යි බලන්න ඉතුරු ටික හදාගෙන යන්න පුතේ පටපටාස් ගාලා උරු කරගන්න සිද්ධිය උරු කරගන්න අතට උරු කරගන්න ආලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වා පුතේ අද ඕක ගාලා වහිනවා කියලා මම හොඳටම හිතාගත්තා අද වහින්නේ නැහැ කියලා. ඒ වගේ වහින්නේ නැහැ.
කරොත් තමයි හොඳ ඉතින් නේද? පොඩි වැඩක් නේ තියෙන්නේ කරන්න. හරි සර්. චූටි වැඩක් ගුණ කිරීම ටිකක් එච්චරයි. චූටි වැඩක් ගුණ කිරීම ටිකක්. චූටි වැඩක් ගුණ කිරීම ටිකක්. කො අපි මෙතනදී ගන්නේ 2ක් πr වර්ගය. එමනම් 2යි 5 වෙනුවට 7 වෙනි 22යි 6 වෙනුවට 14යි 14යි 7 වරක් 1යි 7 වරක් 2යි 44යි 88යි 88 වැඩි වෙනවා 14න් 4 වරකට 32න් 2 දැම්මා 3ක් ඉතිරි 32යි 35යි 1 වරක් 8යි 1 වරක් 8යි 2යි 13න් 3 දැම්මා 11යි 1232යි 1232යි වර්ග සෙන්ටිමීටර්. ඔබට පාසලේදී මේ කොටස් කොයි ආකාරයකට සිද්ධ වෙනවද කියන්න මම දන්නේ නැහැ පුතේ. නමුත් මේක මම කරන්නේ සම්පූර්ණ මුළු පාඩමම චුට්ටෙන් චුට්ට ඔළුවට දාගෙන යන එක. එතකොට ඕනෑම ගානකට මේ ක්‍රමවේදය එහාට මෙහාට රෝල් කරලා පුතේ ගහගත්ත හැකි අර වේග කිලෝ යකාටක් ගලාවත් අජ්ජද්ද කියලා වැඩේ කරගෙන ගිය හැකි. 7 වරක් 1යි 7 වරක් 4යි 44යි 44 වැඩි කරන්න 4න් 16න් 6 දැම්ම එකක් ඉතිරි 16යි 17යි ඒක වැඩි කරන්න 28න් 8 වරක් 48න් 8 දැම්මා 4ක් ඉතිරි 8 වරක් 56යි 4යි 60න් බිංදුව දැම්මා 6ක් ඉතිරි 8 වරක් 1 8යි 6යි 14යි 8 වරක් 8 වරක් 48න් 8 දැම්මා 4ක් ඉතිරි 8 වරක් 56යි 4යි 60න් බිංදුව දැම්මා 6ක් ඉතිරි 2 වරක් 12න් 1 දැම්මා 1ක් ඉතිරි 2 වරක් 14යි 15න් 5 දැම්මා 1ක් ඉතිරි 2 වරක් 2යි 1යි 3යි 8යි 2යි 9යි 4928යි 4928 වර්ග සෙන්ටිමීටර්. ඊළඟ එකත් අපිට යනවා පුතේ 2යි 5r වර්ගයක්. 2යි 5 කියන්නේ 7න් 22යි r කියන්නේ 3.5 වැඩි කිරීම 3.5. 7 වරක් 1යි 7 වරක් හරියටම කැපෙනවා 0.5ට. 44යි පුතේ 44 වැඩි කරනවා මම 0.5න් 5 වරක් අත 20න් බිංදුව දැම්මා 2ක් ඉතිරි 22යි 22යි මේ 22 වැඩි වෙනවා 3.5න් 70න් බිංදුව දැම්මා 7ක් ඉතිරි 70යි 7යි 77යි. ඔයාට අවසාන පිළිතුර ඔයා කොයි විදියට හරි වැඩි කරලා අවසාන පිළිතුර 77ක් අරන් තියෙනවා නම් හරි. මම යනවා ඊළඟ කොටසට. 2ක් 5r ගේ වර්ගය. එහෙනම් පුතේ 2යි 5 වෙනුවට එනවා 7න් 22ක්. r කියන්නේ පුතේ 10.5යි. r කියන්නේ 10.5 වැඩි කිරීම 10.5යි. එමනම් 7 වරක් 1යි හරියටම 7 වරක් 1.5ට කැපිලා යනවා. 2 වරක් 22 44යි. පුතේ 44 වැඩි කරන්න ඕන 1.5න්. 60න් බිංදුව දැම්මා 6ක් ඉතිරි 60යි 6යි 66යි. පුතේ මේ 66 වැඩි කරගන්නවා මම 10.5න්. 5 වරක් 30න් බිංදුව දැම්මා 3ක් ඉතිරි 30යි 3යි 33යි. 10 වරක් 60න් බිංදුව දැම්මා 6ක් ඉතිරි 10 වරක් 66යි 66යි. බිංදුවයි 3යි 9යි 6යි. බිංදුවයි 3යි 9යි 6යි 693යි 693යි වර්ග සෙන්ටිමීටර් 693යි වර්ග සෙන්ටිමීටර්. වැරදි නිවැරදි කරගමු.
right ලියන්න ඊළඟ ගාන පහත දැක්වෙන කුහර රහිත පහත දැක්වෙන කුහර රහිත එනම් ඝන අර්ධගෝල එනම් ඝන අර්ධගෝල වල පෘෂ්ඨ වර්ගඵලය සොයන්න පෘෂ්ඨ වර්ගඵලය සොයන්න පුතේ අපේ කතාව ඝනාර්ධගෝල ගැන එහෙනම් ඔයා දන්නවා ඝනාර්ධගෝලයක් නම් මොකද්ද වෙන්නේ ගෝලයක් නම් 4යි πr වර්ගය පුතේ කුහර සහිතයි නම් 2යි πr වර්ගය කුහර රහිතයි නම් එහෙම නැත්නම් ඝනාර්ධගෝලයක් නම් අපි දන්නවා ඒ කියන්නේ 3යි πr වර්ගය ඒ කියන්නේ 3යි πr වර්ගය right එහෙනම් මේ බලන්න 3ක් πr වර්ගය සුළු කිරීම ඔබ සතුයි 7න් 22යි පුතේ r කියන්නේ 7 සෙන්ටිමීටර් වැඩි කිරීම 7 සෙන්ටිමීටර් මෙයාට මෙහා කැපුණා වේගය හදාගෙන යම් පුතේ 66යි 66 7න් 4ක 42න් 2 දන්නවා 4ක් ඉතිරි 42යි 4යි 46යි 462යි වර්ග සෙන්ටිමීටර් පුතේ මෙතන එනවා 3ක් πr වර්ගය එමනම් 3යි 5 වෙනුවට 7න් 22යි බබා 21 වැඩි කරනවා 21න් 7 වරක් 1යි 7 වරක් 3යි 66යි 66 3ෙන් 3 වරකයි 18න් 8 තමයි එකක් ඉතිරි 18යි 1යි 19යි 66යි 3 වරකයි 18න් 8 තමයි එකක් ඉතිරි 3 වරකයි 18යි 19 මේක 21න් 1 වරක් 8යි 1 වරක් 9යි 1 වරක් 1යි දෙවරකට 16න් 6 තමයි එකක් ඉතිරි දෙවර 9 18යි 19 9 තමයි එකක් ඉතිරි දෙවරකට 2යි 3යි වරකට 1 වරක් 9 9 1 වරක් 1යි දෙවරකට 16න් 6 තමයි එකක් ඉතිරි දෙවර 9 18යි දෙවර 9 18යි 19 9 තමයි එකක් ඉතිරි හරි 8යි 15න් 15න් එකක් ඉතිරි 11යි තමයි 4156යි 4156යි හැකි තරම් වේගෙන් හදාගෙන යන්න ඉතාමත් වේගෙන් හදාගෙන යන්න පුතේ මට පේන්නේ දිගින් දිගටම සංචාරණ සීමා පනවගෙන යනවා පන්තියේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ සාමාන්‍ය විදිහට පන්තිය පැවැත්වීගෙන යනවා එතන කිසි ගැටලුවක් නැහැ පුතේ ඔයාලා හැකි ඉක්මනට නිබන්ධනය ලබා ගන්න උත්සාහ කරන්න පළවෙනි අවස්ථාවේ මොකද ලබන සතිය වෙනකොට අපි ලබන සතිය මේ සතියක් අපි දුන්නේ මේ කතන්දරේ නිසා ඊළඟ සතිය වෙනකොට ඒ වැඩ කටයුතු ඉවර කරගන්න ඕක නැත්නම් මොනවාට පේපර් මේකේ තියෙන ගණන් ටික හදා ගන්න තවත් කාලයක් යනවා ඒ නිසා දැනට අදේ තියෙන කට්ටියට ගණන් ටික හදාන්න පුළුවන් දැන් එමින් හදාගෙන යන්න.
ප්‍රමාදයි පුතේ ඔය එන්නේ මගේ යන දරුවන් ඉඳ තමයි මම හැමදාම රෙකෝඩින් එක දාන්නේ ඉතින් පන්තියේ ඉන්නකෝ රෙකෝඩින් එක බලන්න ලෑස්ති වෙන්න එපා පන්තියේ ඉඳලා මොනවා හරි මග ඇරෙනවා නම් රෙකෝඩින් එකට යන්න මේ දවස් ටිකේ මම ඔය දිගින් දිගටම රෙකෝඩින් එක දැම්මේ මේ වැස්ස ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා උදේ ප්‍රශ්න පත්‍ර පන්තියක් සාමාන්‍ය විදියටම පැවතීගෙන යනවා සමහර මම එන්නේ නැහැ සාමාන්‍ය විදියටම ප්‍රශ්න පත්‍ර පන්තිය ඊයේත් අපි කළා සෙනසුරාදා අපට උදේ වරුව පන්තිය කරන්න බැරි වුණා ඒ නිසා ඒක හවස් වරුවට අරන් පන්තියක් කරා මොකද මේ විදුලිය විසඳ වීමක් සිදු වුණා හදිස්සියේ ඒ වගේ පොඩි ප්‍රශ්න මම කිසි කෙනෙක් ඉවරයි කියලාවත් කිව්වේ නැහැ ඉවරයි සර් කෙනෙක් නම් ඉවරයි කිව්වා අපි යන් මෙතන එනවා පුතේ 14යි 3ක් 5r ගේ වර්ගය 3යි 5 වෙනුවට 7න් 22යි r කියන්නේ 14 වැඩි කිරීම 14යි 7 වරක් 1යි 7 වරක් 2යි නේ පුතේ 66යි 66 දෙකෙන් වෙන 12න් 2 දැම්මා එකක් ඉතිරි 12යි 1යි 13යි 1 14යි 4 වරක් 2 8යි 4 වරක් 3 12න් 2 දැම්මා එකක් ඉතිරි 4 වරක් 1 4යි 1යි 5යි 4 වරක් 2 8යි 4 වරක් 3 12න් 2 දැම්මා එකක් ඉතිරි 4 වරක් 4යි 1 5යි 1 වරක් 2යි 1 වරක් 3යි 1 වරක් 1යි 8යි 4යි 8යි 1848යි 1848යි වර්ග සෙන්ටිමීටර් එහෙමනම් පුතේ 3ක් 5r ගේ වර්ග 3යි 5 වෙනුවට 7න් 22යි r r කියලා කියන්නේ පුතේ 28 වැඩි කිරීම 28 7 වරක් 1යි 7 වරක් 7 වරක් 1යි 7 වරක් 4යි එහෙමනම් අපිට එනවා පුතේ 66යි 66යි 66 වැඩි වෙන්න ඕන 4න් 24න් 4 දැම්මා දෙකක් ඉතිරි 24යි 2යි 26යි එක වැඩි වෙනවා 28න් 8 වරක් 4 32න් 2 දැම්මා 3ක් ඉතිරි 48යි 51න් දැම්මා 5ක් ඉතිරි 8 වරක් 2 16යි 5යි 21යි 2 වරක් 4 8යි 2 වරක් 12න් 2 දැම්මා එකක් ඉතිරි 2 වරක් 2 4යි 1යි 5යි 2යි 9යි 3යි 7යි 7392යි 7392යි බලන්න වෙන පිළිතුරු ඇවිල්ලා තියෙනවද කියලා ඔයාලට 3ක් 5r ගේ වර්ග පුතේ 3යි 5 වෙනුවට ගෙනාවා 7න් 22ක් r කියන්නේ 3.5 වැඩි කිරීම 3.5 7 වරක් 1යි 7 වරක් 0.5යි මෙන්න ගියා පුතේ 66යි 66 වැඩි කරනවා 0.5යි 5 වරක්යි 30න් බිඳුව දැම්මා 3ක් ඉතිරි 5 වරක්යි 30යි 3යි 33යි ඒක වැඩි වෙන්න ඕනේ පුතේ 66යි ඒක වැඩි වෙන්න ඕනේ 3.5යි 5 වරක් 3 15න් එකක් ඉතිරි 15යි 16 3 වරක් 3 9යි 3 වරක් 3 9යි 5යි 15න් 5 දැම්මා එකක් ඉතිරි පුතේ අපිට දශමයක් අයින් කරන්න වෙනවා 115.5යි
115.5 वर्ग सेंटीमीटर ඊළඟ එක්කෙනාට යන්නකො 3r වර්ගය පුතේ 3යි 5 වෙනකොට 7න් 22යි 10.5 වැඩි කිරීම 10.5යි 7 වරක් 1යි 7 වරක් 1.5යි 66යි 66යි 1.5න් 30 බිඳුව දැම්මා 3ක් sorry 15 වරක් 90න් බිඳුව දැම්මා 9ක් ඉතිරි 15 වරක් 99යි එනවා පුතේ 99ක් ඒක වැඩි වෙන්න ඕන 10.5න් හරි නේද මේක 99 පස්වරක් 30 බිඳුව දැම්මා 3ක් ඉතිරි 33යි 33යි 1 වරක් 6 1 වරක් 6 හරි පස්වරක් 9 45න් 5 දැම්මා 4ක් ඉතිරි පස්වරක් 9 45යි 4යි 49යි පස්වරක් 9 45න් 5 දැම්මා 4ක් ඉතිරි පස්වරක් 9 45යි 4යි 49 10 වරක් 90න් බිඳුව දැම්මා 9ක් ඉතිරි 99 99යි 5යි 9යි 13න් 3 දැම්මා 1ක් ඉතිරි 10යි දශමයක් අයින් කරන්න 1039යි 1039.5යි පුතේ උඩ බලාගෙන නම් ඉන්න එපා හැමෝම ගාන හදන්න ගන්න මොකද ඔය සුළු කිරීම ටික හුරු කරවන්නයි මම ඕක දුන්නේ ලියන්න අර්ධ ගෝලයක पृष्ठ वर्गफलय अर्धगोलयक पृष्ठ वर्गफलय वर्ग सेंटीमीटर 462 की वर्ग सेंटीमीटर 462 की वर्ग सेंटीमीटर 462 की आरय स्वयं अर्धगोलयක पृष्ठ वर्गफलය वर्ग सेंटीमीटर 462 की එහි අරය සොයන්න 462 की එහි අරය සොයන්න පුතේ මට විනාඩියක් දෙන්න මෙන්න මේ දේවල් ඔළුවට දාගන්න දැන් උතනදී කියලා නෑ පුතේ කුහරද ඝනද කියලා ඒක කුහර අර්ධ ගෝලයක්ද එහෙම නැත්නම් කුහර රහිත අර්ධ ගෝලයක්ද කියලා නෑ මේ දේවල් හොඳට ඔළුවට දාගන්න අර්ධ ගෝලයක් කියලා කියනවා නම් වෙන මොකුත්ම කියලා නැත්තම් අර්ධ ගෝලයක යන්නේ අදහස් වන්නේ මොකුත්ම කියලා නැතුව අර්ධ ගෝලය කියලා දීලා නම් ඒක අනිවාර්යෙන් කුහර අර්ධ ගෝලයක්. හොඳට මතක තියාගන්න අර જાතිය නම් ඝන එකක් නම් මුලට අනිවාර්යෙන් ඝන වූ කුහර රහිත කියලා කියනවා පුතේ. එහෙම කියන්නේ නැතුව දීලා නම් ඝන කියන වචනේත් නැතුව කුහර රහිත කියන වචනේත් නැතුව දීලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒක කුහර සහිත අර්ධ ගෝලයක්. හොඳට මතක තියාගන්න ඒක. එහෙනම් මේක කියලා තියෙන්නේ අර්ධ ගෝලයක කියලා. එහෙනම් මේක කුහර සහිතයි. එමනම් වර්ගඵලය සමානයි 2ක් ϕr වර්ගය. සුදු පුතේ කියන්නේ අපට 462ක් කියලා වර්ග සෙන්ටිමීටර් 2යි. නියතයක් ϕ. නියතයක් අපෙන් අහන්නේ r ව. දැන් සුදු පුතේ ඔයා දන්නවා මේ සෙට් එකම මේ පැත්තට පන්නන්නද 462යි පුතේ 7 උඩට ඇවිල්ලා 2 සහ 22 යටට යනවා සමානයි r 2 සහ 22 යටට යනවා සමානයි r මේක මම සුළු කරනවා අපිට දෙකෙන් කැපිය හැකිනේ පුතේ දෙවරක් එකයි හරියටම 2යි 3යි 1යි ඔව් 2යි 3යි 1යි ඊට පස්සේ 231 සහ 22 පුතේ 231 සහ 22 කැපෙනවානේ
කොහොමද කැපෙන්නේ 231 සහ 22 231 සහ 22 කැපෙනවනේ 231 සහ 22 එතකොට 11 වරක් නම් 2යි 11 වරක් නම් 2යි 11 වරක් නම් 21ක් කියනවා පුතේ 11 වරක් 21යි හරි නේද 21 11 11 වරක් 11 දැම්ම එකක් විතර 11 වරක් 2 11 වරක් 22 එක 23 හරි මේක අපි ආයේ පුතේ 11 වරක් නම් 2යි 11 වරක් නම් 21යි හරි 11 වරක් නම් 2යි 11 වරක් නම් ඔන්න 21යි මේ 231යි ඒ කැපුනේ 231 හරි දැන් 7 වරක් 1 7යි 7 වරක් 2 14යි මේක බෙදනවා දෙකෙන් සමානයි r මේක බෙදනවා දෙකෙන් සමානයි r තප්පරයක්ද දැන් බෙදන්න 7යි පුතේ 7යි ඉතුරු නෑ 6ට 3යි ඉතුරු එකක් ඔයාට එනවා 73.5ක් ඔයාට එනවා 73.5ක් 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 පොඩ්ඩක් ඉන්න පුතේ දෙකක් yr ගේ වර්ගය මෙතන මම වර්ග දාලා නෑනේ බබා පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පුතේ ගාන මට පොඩ්ඩක් වැරදිලා මේක සුළු වෙන්නේ නැති වුණාම බැලුවේ මම ඇයි සුළු වෙන්නේ නැති කියලා පුතේ අපි දීලා තියෙන්නේ අර්ධගෝලයක කියලානේ අනේ පුතේ ඒක වෙනස් කරගන්න ඝන අර්ධගෝලයක කියලා මේ සුළු වෙන්නේ නැති ඉඳ බැලුවේ අනේ පුතේ ඝන අර්ධගෝලයක සමා වෙන්න පුතේ ඒක ඝන අර්ධගෝලයක කියලා හදාගන්න සුළු වෙන්නේ නැති ඉඳ මම බැලුවේ මෙහෙම වෙන්නේ කියලා මම දැක්ක පුතේ 10 වසරේ දරුවෙක් කොහොමද පන්තියට ඇවිල්ලා ඉන්නවා 10 වසරේ කට්ටියගේ පන්තියේ තියෙන්නේ 5යි 7යි 5යි 7යි 5යි පහු වෙලාද නෑනේ නෑ ඒගොල්ලන්ගේ පන්තියේ 5යි 7යි හරි අනේ පුතේ ඒක ඝනාර්ධ ගෝලයක් කරගන්න සමා වෙන්න රත්තරනේ වරද මගේ අතේ ඒක ඝනාර්ධ ගෝලයක් කරගන්න එහෙනම් මේක 3.5r වර්ගයක් වෙනවා ඒක ඝනාර්ධ ගෝලයක් කරගන්න ඝනාර්ධ ගෝලයක් කරගන්න ඝනාර්ධ ගෝලයක් කරගන්න දැන් හරි දැන් සුළු වෙයි 462යි වර්ග සෙන්ටිමීටර් පුතේ 3යි 5 වෙනුවට 7න් 22යි r ගේ වර්ගය දැන් බලන්න සෙට් එක මේ පැත්තට ගේන්නකො 462යි පුතේ 7 උඩ ඇවිල්ලා 3 සහ 22 යට යනවා සමානයි r ගේ වර්ගය හරිද ඊට පස්සේ මේක තුනෙන් කැපෙන එකක් නැද්ද බලන්න 462 තුනෙන් කැපෙන්නේ නැද්ද 1යි 1 3යි ඉතුරු එකක් 16ට 5යි 5 15යි ඉතුරු එක 154ට කැපෙනවා පුතේ හරියටම කැපෙනවා 154ට ඊට පස්සේ 22 වරක් 1යි හරියටම කැපෙනවා 22 වරක් 7ට 7 වරක් 49යි සමානයි r ගේ වර්ගය වර්ගය මේ පැත්තට ගෙනාව පුතේ වර්ග මූලය සමානයි r එමන r සමානයි සෙන්ටිමීටර් 7යි පුතේ ඉස්සලා වෙච්ච පුංචි වැරද්ද හින්දා තමයි ඉස්සලා ඒ බෙදුනේ නැත්තේ ඒක ඝන අර්ධගෝලයක් කියලා තිබ්බ එක තමයි මට ඝන කෑල්ල මම දැක්කලා නැහැ ඝන අර්ධගෝලයක් ඒ නිසා තමයි මෙතන 3.5r වර්ගයේ විදිහට ඇවිල්ලා ගාන සුළු උනේ රයිට් අදාගම්මු අය පුතා
अरे දැන් පන්තියේ එක්කෙනෙක් ආවා එයා 11 වසරේද 10 වසරේද මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. මේ දැන් ආවේ හේතුව 10 වසරේ නම් ක්ලාස් එක තියෙන්නේ පහමාට. මේ වෙලාව කියන්නේ ඒටත් නැති මෙහෙටත් නැති වෙලාවක් නේ. වසර නම් ප්‍රශ්නයක් නෑ 10 වසර පන්තියේ තියෙන්නේ පහමාට 10 වසර පන්තියේ පහමාට 10 වසර පන්තියේ පහමාට හරි මම තව එකක් දෙනවා ඔයා තනියෙන් හදනවලු ඒක ඈ බලමු ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය गोलक पृष्ठ वर्गफलय वर्ग सेंटीमीटर 154 की गोलक मूल पृष्ठ वर्गफलय वर्ग सेंटीमीटर 154 की गोलक पृष्ठ वर्गफलय वर्ग सेंटीमीटर 154 की गोलक කෙලින්ම දීලා දෙනවා ගෝලයක කියලා गोलक पृष्ठ वर्गफलय वर्ग सेंटीमीटर 154 की එහි ආරය සොයන්න 154 की එහි ආරය සොයන්න गोलक पृष्ठ वर्गफलय वर्ग सेंटीमीटर 154 की එහි ආරය සොයන්න හරි මම චුට්ට දුරක් හදලා දෙනවා පුතේ ඉතුරු ටික ඔයා හදාගෙන යනවා වර්ගඵලය සමානයි 4ක් phi r වර්ගය එමනම් වර්ගඵලය 154යි 4යි පුතේ phi කිව්වේ 7න් 22යි r අපි දන්නේ නැහැ මම තා චුට්ටක් හදනවා 154යි 7 උඩ ඇවිල්ලා 4 සහ 22 යට යනවා සමානයි r ගේ වර්ගය බලන්න ඔතනින් එහාට හදමු ඉස්සලාම හදපු එක්කෙනාට තමයි ටැග් දෙන්නේ. ඇතෙක් බරට වස්තුවත් රටෙන් භාගිකුත් රාජකුමාරිකාව විවාහ කර ගැනීමේ අවස්ථාව. විනාඩි 3ක් දෙනවා
බලමු අපි සුළු කරලා හතරක් phi r වර්ගයයි සුළු කරන්න බලන්න පුතේලාට එනවා නේද මෙහෙම 20 දෙවරක් එකයි හරියටම 20 දෙවරක් 7ක් එනවා 7 වරක් 7 49යි උන්දව බෙදන්න ඕනේ 4න් සමානයි r ගේ වර්ගය ඕමයි එන්නේ බබා ද වර්ගය මේ පැත්තට පන්නන්නකෝ එතකොට 49 යට 4යි වර්ගය මේ පැත්තට ආපු ගමන් වර්ග මූලය සමානයි r පුතේ r සමානයි 49 මූලය 7යි 4 මූලය 2යි එහෙනම් 7 දෙකෙන් බෙදන්න අපට හරියටම එනවා පුතේ 3.5ක් අපට හරියටම එනවා 3.5ක් ඔයා මේක බෙදලා මූලය හොයන්න ගියා නම් අමාරුව වැටෙනවා පුතේ හොඳම වැඩේ තමයි මේකේ මූලය හොයලා එව්වා ඒක බෙදුවා මූලය හොයලා බෙදුවාම ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් වැරදි නම් හදාගන්න විනාඩි කිහිපයක් දෙනවා මම ආයෙත් කියනවා පුතේ අපි මේ තියරි කොටස් විතරයි තාම හදාගෙන යන්නේ පාස් පේපර්ස් ගණන් හදන්නවත් එහෙම නැත්නම් ගැටලු විසඳන්නවත් තව පටන් ගත්තේ නැහැ මේ මූලික තියරි කොටස් ටික කතා කරගෙන යාමක් සිද්ධ වෙන්නේ හරි අපි යමු තව එකකට දෙයන්න ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය वर्ग सेंटीमीटर 616 गोलयක මුළු පෘෂ්ඨ වර්ගඵලය वर्ग सेंटीमीटर 616 गोलयක මුළු පෘෂ්ඨ වර්ගඵලය वर्ग सेंटीमीटर 616 එහි අරය සොයන්න गोलयක මුළු පෘෂ්ඨ වර්ගඵලය वर्ग सेंटीमीटर 616 එහි අරය සොයන්න गोलयක මුළු පෘෂ්ඨ වර්ගඵලය वर्ग सेंटीमीटर 616 එහි අරය සොයන්න वर्गඵලය සමානයි 4ක් πr වර්ගයේ ගෝලයක් එමනම් 616යි පුතේ මෙතන 4යි 5 වෙනුවට 7න් 22යි r ගේ වර්ගය අපි දන්නේ නැහැ සෙට් එකම මේ පැත්තට දාන්නකෝ 7 උඩ ඇවිල්ලා 4 සහ 22 යට යනවා සමානයි r ගේ වර්ගය බලන්න සුළු කරන් එන්න
हरी सर। हरी सर। हरी කොහොමද එන්නේ? මේක හතරෙන් කැපෙනවනේ 616 හතරෙන් 1 1 4 ඉතුරුයි 2ක් 5යි 5 20යි ඉතුරුයි 1 154යි. හරියට මේ කැපෙනවා 154ට ඊට පස්සේ 22 වරක් 1යි හරියටම 22 වරක් 7යි 7 වරක් 7 49යි සමානයි r ගේ වර්ගය. එවනම් r සමානයි 49 වර්ගමූලය. උදේ r සමානයි සෙන්ටිමීටර් 7යි. r සමානයි සෙන්ටිමීටර් 7යි. r සමානයි සෙන්ටිමීටර් 7යි. හරි. උදේ පාඩම මුලින් ඉඳලම දිගින් දිගටම හිටියා නම් කවුරු හරි යාට එයාගේ පොත බැලුවොත් දැන් අපි මෙන්න මෙතනින් පටන් ගන්න තියෙන ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කියලා ඝනකය, ඝනකාභය, ප්‍රිස්මය, සිලින්ඩරය, පිරමීඩ, ඊට අමතරව කේතුව, ඊට පස්සේ ගෝලය. ඒ ටිකේ මූලික කොටස් ටික ඔය විදියට අවසන් වෙනවා. උතේ අපිට ලොකු ගණන් වලට යන්න නම් වර්ගඵලය සහ පරිමාව කියන කොටස් දෙකේම මූලික කොටස් අවසන් කළ යුතුයි. මොකද ගානේ තියෙන්නේ සමහර වෙලාවට ගානේ කොටස් දෙකම එකට එනවා. වර්ගඵලය හෝ පරිමාව දෙකම එකට කලවම් කරලා වර්ගඵලය හොයලා පරිමාව හොයලා. ඒ නිසා දැන් අපි ඊළඟට ඉවරයක් කරගමු උදේ ඝන වස්තු වල පරිමාව කියන කොටස. right ලියන මාතෘකාවක් ඝන වස්තු වල පරිමාව. ඝන වස්තු වල පරිමාව. ඝන වස්තු වල පරිමාව. යම් අලුත් කොටසකට ආයෙත් ඔය ටිකම එනවා වර්ගඵලය කතා කරපු ටිකම පරිමාව වෙලා. ඔය ටිකම එනවා පුතේ පරිමාව වෙලා ඝන වස්තු වල පරිමාව. ඝන වස්තු වල පරිමාව. ඝන වස්තු වල පරිමාව. ඝන වස්තු වල පරිමාව. right ලියන්න පළවෙනි ප්‍රශ්නේ. ලියන්න පළවෙනි ප්‍රශ්නේ. ඝන වස්තුවක පරිමාවය anu කුමක්ද? 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 දැන් අහගන්න සියලු දෙනා සදහැ සිතින් ආගන්න. ඝන වස්තුවක පරිමාවය anu කුමක්ද? හරි. අපි සරල උදාහරණයක් ගමු. මෙන්න තියෙනවා පුතේ ඔයාලගේ ඉස්සර තිබ්බ පන්තියේ බංකුවක්. හොඳින් තේරුම් ගන්න. ඝන වස්තුවක් නම් නිශ්චිත හැඩයක් තියෙන්න ඕනේ. මෙන්න එනවා පන්තියට ගෑනු ළමයි. ඒ ගෑනු ළමයා වාඩි වෙනවා මේ බංකුව මත. මුණහරප කියනවා කියලා හිතන්න එපා. මේ අරස් ගොඩක් අඳින්නේ. ඝනව ඔන්න ඉඳගත්තා ඒ ළමයා. ඔන්න තව එක්කෙනෙක් එනවා. හොඳ දෙකේ සයිස්. මෙන්න යා ඉඳ ගන්නවා. දැන් මෙයා ඉඳගත්තට පස්සේ බංකුවේ නම් පොඩි වෙනසක් සිද්ධ වෙනවා මේ හරිය. ඒක ඉතර ගණන් ගන්න එපා. හරි. දැන් මට කියන්න ඇයි පුතේ මෙයාට මෙයා ඉඳගත්ත තැන ඉඳ ගන්න බැරි වුනේ? ඇයි මෙයා ඝන වස්තුවක් නිශ්චිත හැඩයක් තියෙනවා. මෙයා ඝන වස්තුවක් යනවා පුතේ ඝන වස්තු නිශ්චිත හැඩ තියෙනවා. හරි? වෙනස් වෙන්නේ නැහැ. තවද තව රහින් නැහැ කොහෙවත්.
මෙයා නිශ්චිතයක් තියෙනවා. මෙයා නිශ්චිතයක් තියෙනවා. එහෙනම් මෙයාත් ගන්න වස්තුවක්. මෙයාත් ගන්න වස්තුවක්. ඇයි මෙයා ඉඳගත්ත තැන මෙයාට ඉඳ ගන්න බැරි වුනේ? මෙයා ඉඳගත්ත තැන මෙයාට ඉඳ ගන්න බැරි වුනේ පුතේ. මෙන්න මෙතන තිබ්බ ඉඩ ප්‍රමාණය මෙයා විසින් අයිති කරගත්තා. මෙතන තිබ්බ ඉඩ ප්‍රමාණය මෙයා විසින් අයිති කරගත්තා. ඕනෑම ඝන වස්තුවක් විසින් අවකාශයේ ඉඩක් අයිති කරගන්න. අන්න ඒ අයිති කරගන්න ඉඩ ප්‍රමාණයට තමයි අපි කියන්නේ පුතේ මොකක්ද කියලාද? පරිමාව. ඝන වස්තුවක් විසින් අවකාශය තුල අයත් කරගනු ලබන ඉඩ ප්‍රමාණය තමයි අපි පරිමාව කියන්නේ. මෙන්න මේ පරිමාව ශුන්‍ය කරන අවස්ථා තියෙනවා ගෑනු ළමයි. පිරිමි ළමයි නම් හරිය අඩුයි. එකක් තමයි අර බස් එකේ පෙන් මුල්ල කියන තැන. බස් එකේ පෙන් මුල්ලේ අර දොරත් එක්කම තියෙන ප්ලේස් එක දැන් නම් බෑ දැන් බෑ කියනවා දැන් කාලයකට බෑ පුතේ. ඉතින් පෙන් මුල්ලට ගිය ගමන් කෙලිම අජිත්‍රෝන ඇවිල්ලා දාගන්න නඩු. එහෙනම් දැන් බෑ. පෙන් මුල්ලේ අපට පේනවා පුතේ මෙන්න මේව නේද? ඔලු දෙකක් පේනවා. කඳක් පේන්නේ. ඕම නිකන් අමුතු සීන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ දෙන්නේ ඉඳ ගන්න ඉඩ ප්‍රමාණය මුන් දෙන්නට ගිහින්නේ. එක ඉඩ ප්‍රමාණය කොහොම හරි මොන වගේද දන්නවද? අර බේරුණ්ඩ පක්ෂියා වගේ ඉන්නේ මුන්. දැකලා තියෙනවද බේරුණ්ඩ පක්ෂියෝ? මෙන්න මේ චිත්‍ර තමයි ගන්න. මේ වගේ. පුතේ පරිමාව ශූන්‍ය කරගත්තා මේ දෙන්න. වෙලිලා ඉන්නේ. ඒතිලා ඉන්නේ. ඒ මොකද්ද? ගෙදර අම්මා තාත්තා පරිස්සම් කරනකොට වඩා කොල්ලා පරිස්සම් කරනවා කියලා. අපි හිතමු මේම තව අවස්ථාවක් අපි හිතමු ෆිල්ම් එකක් බලන්න ගියා. මේ තියෙනවා පුටු දෙක. ස්ක්‍රීන් ගාලා ලයිට් දිව්වා. අන්න පුතේ දැන් එක පුටුවක් හිස්. හරි. මේ අවස්ථාවේ ආපහු පුතේ මේ අවස්ථාව ශුන්‍ය කරගත්තා. හරි. ඒගොල්ලෝ කොහොම හරි එක කරනවා ඇති මම නම් දාන්නේ නෑ. අත්දැකීම් තියෙන අය ඇති. හරි. එහෙනම් මොකක්ද පරිමාව කියන්නේ? මොකද්ද පරිමාවක් කියන්නේ? දැන් මොන ගෙදර ඉන්න මහවුන් කියන වැඩි නෙදකින් මු කුණුහරුප කියනවා කියලා. අනේ අපෝ තොපි ඊට වඩා කුණුහරුප බලනවා තොපේ දරුවොත් එක්ක ටීවී එක ළඟ. තොපේ දරුවොත් එක්ක අමුහෙළුවෙන් දඟලනේව බලනවා තොපි දරුවොත් එක්ක. අපි මොකක් හරි කිව්ව ගමන් තමයි කියන්නේ ආමරු කුණුහරුප කියනවා කියලා. බලපියවක දැන් බලන්න දෙන්නාට දුවත් එක්ක අම්මා බලනවා. එහා ගෙදර මිනිහත් එක්ක මේ කියාලුයි මෙහා ගෙදර එකත් එක්ක අරු යාලුයි හොර මිනිහයි හොර ගෑණි ඉන්න ඔක්කොම තියන්නේ එව්වා. දුවත් එක්ක ඒව බලන්න හොඳයි අපි මේක අපි පුක කිව්වොත් එහෙම ආකුණු හරප කිව්වොත් හරි ඇති මට තරහ යනවා ඒකින්ද ලියන්න මෙහෙම කිසියම් ඝන වස්තුවක් විසින් අවකාශය තුල කිසියම් ඝන වස්තුවක් විසින් අවකාශය තුල අයත් කරගනු ලබන ඉඩ ප්‍රමාණය කිසියම් ඝන වස්තුවක් විසින් අවකාශය තුල අයත් කරගනු ලබන කිසියම් ඝන වස්තුවක් විසින් අවකාශය තුල අයත් කරගනු ලබන ඉඩ ප්‍රමාණය කිසියම් ඝන වස්තුවක් විසින් අවකාශය තුල අයත් කරගනු ලබන ඉඩ ප්‍රමාණය එම ඝන වස්තුවේ පරිමාව ලෙස හඳුන්වයි. කිසියම් ඝන වස්තුවක් විසින් අවකාශය තුල අයත් කරගනු ලබන ඉඩ ප්‍රමාණය එහි පරිමාව ලෙස හඳුන්වයි. එහි පරිමාව ලෙස හඳුන්වයි. කිසියම් ඝන වස්තුවක් විසින් අවකාශය තුල අයත් කරගනු ලබන ඉඩ ප්‍රමාණය එහි පරිමාව ලෙස හඳුන්වයි. චූටි අපට හම්බෙනවා ඝන වස්තු වර්ග දෙකක්. එකක් තමයි ඒකාකාර හරස්කඩක් ඇති.
අනික තමයි ඒකාකාර හරස්කඩක් නැති පුතේ ඒකාකාර හරස්කඩක් ඇති සහ ඒකාකාර හරස්කඩක් නැති ඒකාකාර හරස්කඩක් කියනවා තමයි ඝනකය කොහෙන් කැපුවත් එක වාගේ ඊළඟ එක ඝන කාභය ඊළඟ එක අපට ගත්ත හැකි පුතේ ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා ගමු අපි මං ගන්නවා ත්‍රිකෝණ ප්‍රිස්මය මම තව එකක් ගන්නවා පුතේ සිලින්ඩරය හරි ඊට අමතරව ඒකාකාර හරස්කඩක් නැති ඔයාට හම්බෙන ටික පුතේ පිරමීඩය ඔයාට හම්බෙනවා පිරමීඩය ඔයාට හම්බෙනවා කේතුව ඔයාට හම්බෙනවා ගෝලය සාමාන්‍යයෙන් ඔයාගේ ඉස්කෝලේ නෝනා මෙන්න මෙතනින් පටන් ගන්න පිරමීඩය ගෝලය සහ කේතුව සහ ගෝලය කියන කොටසෙන් පටස් ගාලා ඔක ලියා ගන්න පුතේ ඒකාකාර හරස්කඩක් සහිත එකේ පටපටාස් ඔය ගැලීම් සටහන ලියා ගන්න හරි ඇති ලියන්නකො පුතේ මාතෘකාවක් ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තු වල පෘෂ්ඨ පරිමාව කියලා ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තු වල පරිමාව ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තු වල පරිමාව ඒකාකාර හරස්කඩක් සහිත ඝන වස්තු වල පරිමාව ඒකාකාර හරස්කඩක් සහිත ඝන වස්තු වල පරිමාව ඒකාකාර හරස්කඩක් සහිත ඝන වස්තු වල පරිමාව පුතේ මෙයාලගේ විශේෂයක් තියෙන නිසායි මම ඒක වෙනම ගන්නෙ ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තු වල පරිමාව කියන එකේ විශේෂයක් තියෙනවා ඒක හේතුව මෙන්න මේක ඒකාකාර හරස්කඩක් ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තු වල පරිමාව
පුතේ ඒකාකාර හරස්කඩක් සහිත ඝන වස්තු වල පරිමාව ඕනෑම ඒකාකාර හරස්කඩක් සහිත ඝන වස්තුවක පරිමාව මෙච්චරයි පුතේ. හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා එයාගේ උසෙන්. හොඳට මතක තියාගන්න ඒකාකාර හරස්කඩක් සහිත නම් එයාගේ පරිමාව කියන්නේ පුතේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. ඔයාට තව ඉස්සරහට ගණන් ටික හදාගෙන යනකොට තේරෙයි ඒකාකාර හරස්කඩක් සහිත ඝන වස්තුවක පුතේ පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. ලියා ගන්න ලස්සනට ඕක. මම මේක පැහැදිලි කරන්නම්. හැම එකේම මොකක්ද හරස්කඩ මොකක්ද උස, මොකක්ද හරස්කඩ මොකක්ද උස. හැම එකකම පුතේ හරස්කඩ වර්ගඵලය උසෙන් වැඩි කිරීමක් වාගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. වාගේ නෙමෙයි, ඒක තමයි සිද්ධ වෙන්නේ. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරි ඇති නේද? ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තු වල පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. දැන් අපි ඕකේ ඉස්සලාම යනවා මෙන්න මෙහෙම එක්කෙනෙකුට ලියන්න පුතේ. ඝනකයක පරිමාව ඝනකයක පරිමාව ඝනකයක පරිමාව ඝනකයක පරිමාව සහ ඝනකාභයක පරිමාව දෙකම එකට ගමු. ඝනකයක පරිමාව සහ ඝනකාභයක පරිමාව. 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 ඝනකයක පරිමාව සහිත නේද? ඝනකයක පරිමාව සහ ඝනකාභයක පරිමාව කියලා ගත්තා. බලන්න අර කතාව ඇත්තනේ ඝනකය සහ ඝනකාභය කියන්නේ පුතේ ඒකාකාර හරස්කඩක්. ඒ කියන්නේ හරහට කොයි විදියට ඍජුව කැපුවත් අපට පේන්නේ එකම එක ආකාරයේ රූපයක්. මේ බලන්න මම මෙයාට කියනවා A සහ A. මෙයාට මම කියන්නම් A B සහ C. පුතේ අපි චූටි කාලේ ඉගෙන ගත්ත මතකද පරිමාව? ඔයා කියනවා පරිමාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. ඔයා මෙයාටත් කියනවා මොකද්ද? පරිමාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. ඔන්න ඔහොම කියනවා නේද? දැන් බලන්න පුතේ මෙයාගේ තියෙනවා නේද කොටසක් දිග වැඩි කිරීම පළල කියලා මේ තියෙනවා නේද කොටසක් දිග වැඩි කිරීම පළල කියලා මේ. අනේ පුතේ ඔන්න ඔය දිග වැඩි කිරීම පළල කියන කොටස තමයි පුතේ
අපි කියන්නේ මොරස්කඩ වර්ගඵලය කියලා. හරස්කඩ වර්ගඵලය වැඩි වෙනවා පුතේ උසේ. ඔයා නිකන් මතක තියාගත්තා නම් ඇති ඈ. එහෙනම් a වැඩි කිරීම අපිට එනවා පරිමාවට අපි කියන්නේ v. එහෙමනම් a තුන් සැරයක් වැඩි වුණා a ගේ තුන්වෙනි බලය. මෙතනත් ඒ විදියම තමයි පුතේ. දිග වැඩි කිරීම පළල කියන්නේ හරස්කඩ වර්ගඵලය. ඒක වැඩි වෙනවා උසෙන්. එහෙමනම් v සමානයි a වැඩි කිරීම b වැඩි කිරීම c. එහෙමනම් v සමානයි abc. හැමතිස්සෙම ඔයාට ඔය හරස්කඩ කියන කොටස එන ඔයා මොකුත් මතක තියාගන්න ඕනේ නෑ. ඔයා මතක තියාගන්න ඕනේ නෑ. ඔයා මතක තියාගත යුත්තේ දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උස. ඊට අමතරව ඔයා මතක තියාගන්න ඕනෑම ඒකාකාරක රාශියක් තියෙනවා නම් ඒක අපි කියන්නේ පුතේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. right. ලියා ගන්න රූප සටහන් දෙකෙන් පට්ටාස් ගාලා කියන්න පුතේ. Oke, ඔයාලා අන්තිම රුපියලක් ඉතුරු වෙන එකනේ කියන්නේ. නේ ඒක පුතේ ඒක උත්තරයක් දෙන්නේ නැහැ. හරි right දැන් මොහොම කිව්වට තමුසෙලට තේරෙන්නේ නෑනේ දැන් මම මේ කියලා තියෙන්නේ සංස්කෘත භාෂාවෙන් අපි කියනවා මේක සුනකයා කිව්වට තමුසෙලට තේරෙන්නේ දැනෙන්නේ නෑ නේද සුනකයා කිව්වට දැන් අපේ අම්මා සුනකයා කියලා බයිනවා අපිට දැනෙනවද නෑ
හැබැයි එකපාරට කියනවා පොළ බල්ලෝ කියලා අපිට දැනෙනවා එතකොට. එතකොට දැනෙන්න ගන්නවා. මොකද අපිට තේරෙන්නේ අන්නේ අමු සිංහල. අමු සිංහල අපේ රටයි කියලා සින්දුවකුත් තියනනේ ඒ බලන්න. ඕනනම් මම මේක අමු සිංහලෙන් හදනවා. එතකොට තමයි ඔක තේරෙන්නේ. ඔය හරස්කඩ වර්ගඵල අරකෙන් බෙදලා කතන්දර. මේ බලන්න මේ. දැන් ඉතින් මෙයාගේ පරිමාව හොයන්න කියනවා. සරලයි නේ. පරිමාව සමානයි 5 සෙන්ටිමීටර් වැඩි කිරීම 5 සෙන්ටිමීටර් වැඩි කිරීම 5 සෙන්ටිමීටර් ඒ පමණයි. 5 වර 5 25 25 වර 5 125. ඕන්න. හරි. අපි හිතමුකෝ මෙයාව දෙනවා කියලා දැන්. මේවා මේ මහ ලොකුවට හදන්න ඕන ගණන් නෙමෙයි පුතේ ඈ. නිකන් පොඩ්ඩක් මේක අර පැවැත්මට නෝට් එක හැදෙන්න 12යි. මෙතන 10යි. මෙතන 5යි. ගන්න පරිමාව ඔන්න ගත්ත පරිමාව. පරිමාව සමානයි 12යි ඊට අමතරව 10යි ඊට අමතරව 5යි. 12 වරක් 5 60යි 600යි. ඔයාලට වර්ග සෙන්ටිමීටර මොන 100ද පුතේ 600යි. දැන් ඔබ මේ ගණන් දෙක මට උටස් ගාලා හදලා දෙන්න. දැන් ඔයා දක්ෂයි ඈ. ඔයා දක්ෂයි. ගණන් හදන්න නෙමෙයි වෙන වෙන ඒවා. තුනමාරයි දෙකමාරයි එකමාරයි තුනමාර දෙකමාර එකමාර ඇදලා දාමු පස්ච ගාලා ඉවරයි කියමු. ඉවරයි කියමු.
ගහන්න ටිකක් වෙලා යදන්නේ මොකෝ ප්‍රමාද අපි හදාගෙන යමු උදේ මෙයා පරිමාව සමානයි 12 වැඩි කිරීම 12 වැඩි කිරීම 12යි 12 144 144 12යි ඉස්සරෙන් 8 දැම්මා 4ක් ඉතිරි 12 4 48යි 4යි 52 දෙක දැම්මා 5ක් ඉතිරි 12 1 12යි 1728යි वर्ग सॉरी घन सेंटीमीटर ඊළඟ එක්කෙනාට එන්න උදේ පරිමාව සමානයි 3හමාර වැඩි කිරීම 2හමාර වැඩි කිරීම 1හමාර දෙවරක් 3 6යි 1යි 7යි දෙකෙන් 7යි දෙවරක් 2 4යි 1යි 5යි දෙකෙන් 5යි දෙවරක් 1 2යි 1යි 3යි දෙකෙන් 3යි උදේ කැපිලා යන්නේ නැහැ सामान्य विधिයට වැඩි කරන්න වෙනවා මේ ටික වැඩි කළා 8යි ඒ ටික වැඩි කළා 8යි 7 35යි 35 වැඩි කරන්න 3ෙන් 3 15 පාදම්මා එකක් ඉතිරි 9 1යි 10යි ඔයාට එනවා 105ක් තියන්න බෑනේ බබා මේ 105 බෙදනවා 8ෙන් 1 8යි ඉතුරුයි 2ක් 25ට 3යි 3 24යි ඉතුරුයි 1ක් උඩ එක මැද දාලා මැද එක යට දාලා යට එක උඩ දාන්න කියලා දීලා තියෙනවානේ 13යි 8න් 1යි ඝන සෙන්ටිමීටර් මට ලියවෙන්නෙම වර්ග ඝන සෙන්ටිමීටර් හරි සුදු පුතේ ගණන් ටික උතනින් ඔය කොටස ඉවර කරනවා අපි එහෙමනම් දිගින් දිගටම ලබන සතියේ අපි ඊළඟ දවසේ පටන් ගන්නවා පුතේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක පරිමාව කියන කොටස. එහෙමනම් අදට මම මෙතනින් වැඩේ නවත්තනවා. ටියුට් එක ගන්න සියලුම දෙනා ඊළඟ සතිය වෙනකොට ටියුට් එක තියෙන කට්ටිය ටියුට් එකේ ගණන් ටික හෙමින් හදාගෙන යන්න. එතකොට මම හදනකොට ඔයාට ඒක චෙක් කරගන්න පුළුවන්. එහෙමනම් බබා වෙනදා වගේම පන්ති දිගවලට දිගින් දිගටම සහභාගී වෙන්න. මොකද තව කොහොමත් මාස 2කට 3කට අපිට සාමාන්‍ය විදිහට ඉගෙනින් කටයුතු කරන්න හම්බ වෙන්නේ නැහැ. මේක තමයි අපිට තියෙන එකම විකල්පය. හරි. එච්චරයි මට කියන්න තියෙන්නේ. එහෙමනම් වෙනදා වගේම ආවට ස්තුතියි. යනවට බොහෝමත්ම ස්තුතියි. ගිහින් එන්න